समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स धम्मो हवे रक्षति धम्मचारी धम्मो सुचिन्नो सुखमावहाति एषानिशंसो धम्मे सुचिन्ने न दुर्गतिं गच्छति धम्मचारी नहि धम्मो अधम्मो च उभो समविपाकिनो अधम्मो निरयं नेति धम्मो पापेति सुगतिं तस्मा हि धम्मेषु करय्य छन्दं इति मोदमानो सुगतेन तादिना धम्मे ठिता सुगतवरस्य सावका नीयन्ति धीरा शरणवरग्गामिनो विस्फोटितो गण्डमूलो तन्हाजालो समूहतो शोकहीन संसारो न चात्हि किंचनं चंदो यथा दोषिना पुण्यमासियाति। श्रद्धावंत कारुणिक पिंगतुनि सुपुर्दु परिधि प्रज्ञा रूपवाहिनी ओस्සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ පින්වත් කිෂානි වීදියේ ගෙදර මහත්මිය සහ ජයශ්‍රී බණ්ඩාර වීදියේ ගෙදර මහත්මයා ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා සැප්තැම්බර් මාසේ 27 වන දින 15 වන ජන්මදිනය සමරන්නට යෙදුණු තෙවිදු බණ්ඩාර වීදියේ ගෙදර පුතාට තුන්රුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව උපන් දිනයක් කියලා කියන්නේ කාලයේ ගෙවි යාමක්. උපන් දිනයක් දවසේ අත්පොඩි ගහලා උඩ පැනලා නටන්න තරම් සතුටු වෙන්න තරම් දවසක්ද කියන එක ගැන ධර්මය අධ්‍යයනය කරනකොට මනාව පැහැදිලි වෙනවා. උපන් දිනයක් නිමිති කරගෙන සතුටු විය යුත්තේ ආධ්‍යාත්මික වශයෙන්. මොකද හේතුව තත්පරයක් පාසා අපට මේ උරුම වෙන්නේ ජරාවයි. බුදුහාමුදුරෝ දේශනා කළා අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානු පුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ
ලෝකාමිසම් පජහේ සන්ති පෙක්කෝ අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ රාත්‍රියක් ඇවිල්ලා දවස අවසන් කරනෝ වයෝ ගුණානු පුබ්බන් ජහන්ති වයසට විනාශයට මරණයට ටිකෙන් ටික කිට්ටු වෙනවා ඒතම් භයම් මරණේ පෙක්ඛ මානෝ යම්කිසි කෙනෙක් මරණය පිළිබඳව බිය උපදවාගෙන බිය දකිමින් කටයුතු කරන්නේ නම් ලෝකාමිසම් පජහේ සන්ති පෙක්කෝ නැවත නැවත මැරෙන්න හේතුවන නැවත නැවත ඉපදීම නැත්තටම නැති කරලා දාන්න තණ්හාව දුරු කිරීමේ කටයුත්තෙහි යෙදෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට මේ කාලයාගේ ගතවීමත් එක්ක සිදුවෙන්නේ එක්තරා විදියක මරණයක්. මේ සමාජයේ මිනිස්සු උපන් දිනයක් නිමිති කරගෙන මරණය මතක් නොකලට උපන් දිනයක් එනවා කියලා කියන්නේ මරණය මතක් කර දීමක්මයි. මේත් අහලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ මරණය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදලා තියෙනවා. කනික මරණ, සම්මුති මරණ, සමුච්ඡේද මරණ. කනික මරණ කියලා කියන්නේ භවයක් ඇතුලේ උපත සහ විපත අතර කාල සීමාව තුල සිදුවන වෙනස් වීම. උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති නැතිවීමක් තියෙනවා. හට ගැනීම සහ නැතිවීම අතර කාල සීමාවක් තියෙනවා. ඒක කොහොමද පවතින්නේ? තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. වෙනස් වෙමින් පවතිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භවය ඇතුලේ ජීවත් වුණත් තත්පරයක් පාසා ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීමත් මරණයක් හැටියටම හැඳින්වුවා. ඒ මරණයට කියනවා කනික මරණය කියලා. ඊළඟට දෙවෙනි මරණය තමයි සම්මුති මරණය. සම්මුති කියන වචනේ තේරුම මේ හැමෝම දන්නවා. කණ්ඩායමක් එක තීරණයක් ගත්තාම ඒ තීරණයට කියනවා අපි එක සම්මුතියකට ආවා කියලා. බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට තමයි සම්මුති කියලා කියන්නේ එකතුවක්. එතකොට මේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ම සම්මුතියකට ඇවිල්ලා තියෙනවා අපි මැරුණා කියලා හඳුන්වන්නේ කොතනකදීද කියලා. සාමාන්‍යයෙන් මේ ලෝකේ මැරුණා කියන වචනය පාවිච්චි කරන්නේ කයෙන් විඥාණය නිරුද්ධ වෙච්ච වෙලාවට. එතකොට සම්මුති මරණය කියලා කියන්නේ කයෙන් විඥාණය නිරුද්ධ වීමේ මරණය. හැබැයි සම්මුති මරණයේ ස්වභාවය තමයි භවයකින් ඉවත්ව ගියාට සසරෙන් ඉවත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ භවයෙන් චුති වෙනකොට තව භවයක ප්‍රතිසන්දිය ලබනවා. ඒක තමයි සම්මුති මරණයේ ස්වභාවය. ඊළඟට තුන්වෙනි මරණය තමයි සමුච්ඡේද මරණය. සමුච්ඡේද කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නැවත නූපදින්නම සිදුවන මරණය. සියල්ල දුරු කළා කියන තැන. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ පිරිනිවන සමුච්ඡේද මරණයයි. නැවත උපතක් නැහැ. සසර ගමන අවසන් කිරීම. නැවත උපතක් නොලබා සිදුවන ඒ පිරිනිවන සමුච්ඡේද මරණයයි. එතකොට මේ කනික මරණය සහ සම්මුති මරණය පිළිබඳව කල්පනා කරනකොට ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් දකින්න නැහැ. කනික මරණය සහ සම්මුති මරණය පිළිබඳව කතා කරනකොට පින්වතුනි කනික මරණයේදී සිදුවන දේ සහ සම්මුති මරණයේදී සිදුවන දේ සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බවට පත් වෙනවා. හරියට මේ කාරණාව තේරුම් ගත්තොතින් පොඩි වෙනසයි තියෙන්නේ. කනික මරණේ මියදුනාට භවය ඇතුලේ ඉන්නවා. සම්මුති මරණයෙන් මියදුනහම
භවයෙන් ඉවත්ව ගියත් සසර තුල ඉන්නවා. එතකොට භවයකින් ඉවත් වෙන එක සම්මුති මරණය. භවය ඇතුළේදී තත්පරයක් පාසා වෙනස් වීම කනික මරණය. හැබැයි දෙකෙන්ම වෙන්න තියෙන දේ එක වගේ. දැන් ඒක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් විදියක් තමයි Taman නමින් මියගිය ඥාතිවරයෙකුගේ පින්තූරයක් ගන්න දකුණු අතට. Tamanගේ පුංචි කාලේ පින්තූරයක් ගන්න වම් අතට. පින්තූර දෙක බලලා ඒ දෙකෙන් කවුරු හරි මේ ලෝකයේ ඒ විදියටම ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්ද කියලා කල්පනා කරා. සම්මුති මරණයට මුහුණ දුන්නු දකුණු අතට ගත්ත තමන්ගේ ඥාතිවරයාගේ ඒ රූපේ ඉන්න ඒ කෙනා මුළු ලෝකෙම පීරුවත් ආයේ ඒ විදියට හම්බෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ පුංචි කාලේ පින්තූරේ ඉන්න තමන්වත් මුළු ලෝකෙම පීරගත්තත් ඒ විදිය කෙනෙක් ආයෙ හොයාගන්න බෑ. එතකොට තරුණ වියට පත්වෙච්ච කෙනෙකුගේ ළමා කාලය මැරිලා. වයෝවෘද්ධ තත්වයට පත්වෙච්ච කෙනෙකුගේ ළමා කාලය තරුණ කාලය දෙකම මැරිලා. ආයේ ඒ ළමා කාලයට යන්න බෑ. ආයේ ඒ තරුණ කාලයට යන්න බෑ. එහෙම බලනකොට ඒකත් මරණයක්ම තමයි. එතකොට උපන්දිනයක් සමරනවා කියලා අපි මොකක්ද කරන්නේ? මේ කාලය ගෙවගෙවා යාම. එතකොට මේ වගේ වෙලාවක බෞද්ධයන් හැටියට මරණය පිළිබඳව මෙනෙහි කළ යුතුමයි. මරණය පිළිබඳව මෙනෙහි කරන කෙනාට තමයි උපන්දිනය කියන්නේ සැබවින්ම කුමක්ද කියන එක වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. උපන්දිනය සැබවින්ම ප්‍රඥාවෙන් යුක්තව වටහා ගන්න කෙනා තමයි උපන්දිනය නිමිති කරගෙන ආධ්‍යාත්මික දියුණුවට හේතු වන කටයුත්තක මම යෙදෙන්න ඕන කියන එක ගැන කල්පනාවෙන් කටයුතු කරන්නේ. ඉතින් අද විශේෂයෙන් මේ ධර්ම දේශනාව ඔස්සේ මේ උපන්දිනය ගැන කෙටි විස්තරයක් කළේ උපන්දිනයක් නිමිති කරගෙන මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන නිසා. ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ තේර ගාථාවල සඳහන් ධම්මිකත් තේර ගාථාව. මේ අත අහලා තියෙනවා තේර තේරී ගාථා කියලා කොටසක් ත්‍රිපිටකයේ තියෙනවා. මේ කොටසේ අන්තර්ගත වෙන්නේ මොනවද? සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච තෙරුන් වහන්සේලා, තෙරණින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළි අරගෙන ඒ මඟ ගිහිල්ලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන ඒ තත්ත්වවලට පත්වෙන්න තමන් අනුගමනය කළ වැඩපිළිවෙල කුමක්ද කියන එක පිළිබඳව ලොවට පැහැදිලි කිරීම මූලික කරගෙන ලෝකයට ආදර්ශයක් සපයා ගැනීම පිණිස දේශනා කරපු ගාථා. එක එක රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා තමන් වහන්සේලා විසින් දේශනා කරපු ගාථා තමයි ඔය තේර තේරී ගාථා පුරාවටම අපට දකින්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මාවබෝධය ලැබීම පිණිස තමන් සතුව තිබිය යුතුම අංගයක් තමයි වීරය කියලා කියන්නේ. ඔය බොජ්ජංග සූත්‍රයේදී එහෙම ඔයත් අහලා තියෙනවා විරිය සම්බොජ්ජංගය කියලා. බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධි කියලා කියන්නේ ධර්මාවබෝධය. සසරෙන් එතර වීම. ඒ අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වන අංගයක් තමයි, කොටසක් තමයි වීරය කියලා සඳහන් කරන්නේ. එතකොට මේ විරිය සම්බොජ්ජංගය ප්‍රගුණ කිරීම පිණිස, ධර්මාවබෝධය පිණිස හේතු වන වීරය ගොඩනගා ගැනීම උදෙසා අනුගමනය කළ යුතු, මෙනෙහි කළ යුතු කාරණා අතරේ එක කාරණාවක් බුදුහාමුදුරු පෙන්නවා ගමන වීති පච්චවෙක්ඛනතා කියලා. ගමන වීති පච්චවෙක්ඛනතා කියලා කියන්නේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වෙන්න අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව
සොයා බැලීම, විමසීම, මෙනෙහි කිරීම. එතකොට අපි හැමෝම වීර්ය උපදවා ගැනීම පිණිස මොන වීර්යයක්ද? නෝපන් අකුසල් නූපදවන්න. උපන් අකුසල් දුරු කරලා දාන්න. ඊළඟට නූපන් කුසල් උපදව ගන්න. උපන් කුසල් වඩා වර්ධනය කරගන්න. නිර්වාණය සලසා ගැනීමේ මාර්ගය ඔස්සේ වීර්යවන්තව කටයුතු කරන්න නම් අපි අනුගමනය කළ යුතු, අනුකරණය කළ යුතු ගමන් මාර්ගය තියෙන්නේ කා ළඟද? බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ළඟ. එතකොට බුදු පසේබුදු මහරහත් ආදී තත්ත්වවලට පත්වෙලා තියෙන්නේ කොයි වගේ අයද? අපි ඒක විමසන්න ඕනේ. හොඳට මතක තියාගන්න, සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ, පසේබුද්ධත්වයට පත්වෙන්නේ, සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙන්නේ, අනාගාමි, සකෘදාගාමි, සෝතාපන්න ආදී මාර්ගඵලවලට පත්වෙන්නේ ඔබ අප වගේම සංසාර ගමන තුල නොයෙක් දුක් විඳපු අයමයි. ඔබ අප වගේම මේ සංසාර ගමන තුල බොහෝ දීර්ඝ කාලයක් විවිධ භවවල උත්පත්තිය ලැබමින් විවිධ දුක් විඳිමින් සංසාර ගමන තුල දීර්ඝ කාලයක් තිස්සේ සැරිසරපු අයමයි බුදු වෙලා තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් උනේ, රහත් වෙලා තියෙන්නේ. එතකොට එබඳු උත්තරීතර තත්ත්වවලට අපි වගේම අය පත්වීම පිණිස අනුගමනය කළේ කුමන ප්‍රතිපදාවක්ද කියන එක ගැන අපිට හොයන්න පුළුවන් නම් අපට ලොකු ශක්තියක්, වීරයක් උපදව ගන්න පුළුවන්. අපිත් ඒ විදියට කටයුතු කළොත් අපටත් ඒ තත්ත්වවලට පත් වෙන්න පුළුවන් කියලා. හොඳට ඉගෙනගත්ත උගතෙක් ඒ තත්ත්වවලට පත් වෙන්න අනුගමනය කරපු වැඩපිළිවෙල ගැන දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් නම් ඒ ජීවිත ගමන Tamanට ආදර්ශයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් ඒ ළමයින්ට හොඳ උගතෙක් වෙන්න පුළුවන්. ආර්ථිකයේ ශක්තිමත් කරගත්ත මහා ධනවත් ධර්මානුකූලව දියුණු වෙච්ච මිනිස්සු ඒ සඳහා කුමන ගමන් මාර්ගයක්ද අනුගමනය කළේ කියන එක පිළිබඳව ඔබට දකින්න පුළුවන් නම් සමහරකට පුංචි තැනින් නැගිටිච්ච මිනිස්සු ඒ පුංචි තැනින් පටන්ගෙන මහා කෝටිපති ව්‍යාපාරිකයෙක් දක්වාම දියුණු වෙන්න ඒකෙන අනුගමනය කරපු ගමන් මාර්ගය මොකක්ද? මොන වගේ වැඩපිළිවෙලක්ද ඒකෙන කරලා තියෙන්නේ? මොන වගේ අභියෝග ඒ අයට ඇවිල්ලා තියනවාද? කොයි විදියටද ඒ අභියෝග ජයගෙන තියෙන්නේ? කොයි විදිය ආදර්ශයක්ද ඒ අය අරන් තියෙන්නේ කියන එක Tamanට ගවේෂණය කරන්න පුළුවන් නම්, Tamanට සොයා බලන්න පුළුවන් නම් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න, ආර්ථිකය ශක්තිමත් කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ වීරය ප්‍රගුණ කරන්න නම් වීරවන්ත අය පිළිබඳව, වීරයෙන් ලැබපු ප්‍රතිඵල පිළිබඳව මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. කුසීත පුද්ගල පරිවර්ජනතා, ආරද්ධ විරිය පුද්ගල සේවනතා කියලා කිව්වා. කම්මැලිකාරයෝ දුරු කරලා වීරවන්තයින් ඇසුරු කරන්න කිව්වේ ඒකයි. එතකොට මේ තේරී ගාථා දේශනා පරිශීලනය කරනකොට අපට හිතෙන දෙයක් තමයි, අපි වගේම සසරේ දුක් විඳපු සත්වයන් මේ ධර්මාවබෝධය ලබලා සැනසීලා තියෙනවා. එහෙනම් ඒ සැනසුම ලබා ගන්න ඔවුන් අනුගමනය කළ වැඩපිළිවෙල කුමක්ද? ඒ වැඩපිළිවෙලට මමත් යොමු වුණොතින් මටත් ඒ තත්ත්වවලට පත් වෙන්න පුළුවන් කියන ශක්තිමත් වීරය ප්‍රගුණ කරන්න උපකාර වන කොටසක් තමයි තේරී ගාථා කියලා කියන්නේ. මේ තේරී ගාථා දේශනාවල තේර ගාථාවට අයිති ධම්මික තේර ගාථාව තමයි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ධම්මික මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ගාථා.
ලෝකයාට හිතසුව පිණිස ධම්මික මහරහතන් වහන්සේ ප්‍රකාශ කරපු ගාථා තමයි ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට සජ්ජායනා කළේ. මේ ධම්මික මහරහතන් වහන්සේ පිළිබඳව අපි මුලින් කතා කරන්න ඕන. කොහොමද සංසාර ගමනේ ඇවිල්ලා තියෙන්නේ? විවිධ බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලවලදී ඔබ අපි වගේ නිවන අපේක්ෂාවෙන් කටයුතු කරපු කෙනෙක්. දැන් අපි ගෞතම බුද්ධ ශාසනයේ නිවන් සුවය සලසා ගැනීමේ අදහසින් කටයුතු කරනවා. තව සමහර අය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදු නිර්වාණය සලසා ගන්න බලාපොරොත්තු වෙනවා. තව සමහර අය කවදා හරි දවසක නිර්වාණය අපට සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු කරනවා. ඉතින් මේ ධම්මික මහරහතන් වහන්සේ සංසාර ගමනේ කොහොමද සැරිසරුවේ? විවිධ බුදුරජාණන් වහන්සේලාගේ කාලවලදී නිර්වාණය සලසා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරමින් සසරේ සැරිසරපු කෙනෙක්. ඔය අතරේ සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච අවදියේ මුව වැද්දෙක් හැටියටයි හිටියේ. දවසක් මේ මුව වැද්දා සිකී බුදුරජාණන් වහන්සේ දෙවිවරු පිරිසකට දේශනා කරන ධර්මය අහලා මේ මුව වැද්ද කල්පනා කරනවා සම්පූර්ණයෙන්ම බණ අහගෙන නෙවෙයි. මේ මුව වැද්ද අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා. මුව වැද්දට තේරෙන්නේ මේ සිකී බුදුරජාණන් වහන්සේ මේ දෙවිවරුන්ට කුමන හෝ ධර්මයක් දේශනා කරනවා. පින්වත්නි, ධර්මය නොතේරුණත් සිකී බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට දේශනා කරන ඒ ධර්මයේ ස්වරය අහගෙන ඒ ස්වරයට පැහැදිලා, ඒ හඬට පැහැදිලා, දහම් ස්වරයට පැහැදිලා එතෙන් පටන් දුගතියක නොවැටි දිව්‍ය මනුස්ස ආදී සුගති භවවලම සැරිසරමින් ආපු කෙනෙක්. බලන්න, දහම් ස්වරයට, ඒ සංඥාවට. දැන් කොහේ හරි ධර්ම දේශනාවක් පවත්වනකොට ඔබ මහා මග යනවා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම බණ අහගෙන ඉන්නේ නැහැ. නමුත් හාමුදුරුවෝ නමක් පිරිසකට සසරෙන් එතර වෙන මගයි මේ කියන්නේ කියන සංඥාව ඇති කරගත්තත් ඒක Tamanට හිතසුව පිණිස පවතිනවා. මොකද හේතුව ඒ දර්ශනය තුලම, ඒ ස්වරය ඇසීම තුලම ඒ මොහොතේ හිතේ පිරිසිදු බවක්, ප්‍රසන්න බවක් ඇති වෙනවා. බලන්න, ඒ ප්‍රසන්න බව කොච්චර ශක්තිමත්ද. එතෙන් පටන් දුගතියක නොවැටි දිව්‍ය මනුස්ස ආදී සුගති භවවල සැරිසරන්න පුළුවන්කම ලැබුණා. එහෙම සැරිසරමින් ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ කොසල් රටේ බමුණු පවුලක ධම්මික නමින් නිපදුණා. මේ කොසල් රටේ බමුණු පවුලේ ඉපදුණු ධම්මික ටික ටික වැඩි වියට පත් වුණා, තරුණයෙක් බවට පත් වුණා. මේ ධම්මික තරුණයට තරුණ කාලේ විශේෂ පින්කමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. විශේෂ උත්සවයක්. ඒ උත්සවයේ ඒ පින්කම තමයි පින්වතුනි අනේපිඩු සිටුතුමා විසින් සදහැ සිතින් ජේතවනාරාමයේ නිර්මාණය කරලා බුද්ධ ප්‍රමුඛ මහසඟරුවනට පූජා කිරීමේ පින්කම උත්සවය. ජේතවනාරාම පූජාවට එදා ධම්මික තරුණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. අනේපිඩු සිටුතුමා සදහැ සිතින් බුද්ධ ප්‍රමුඛ මහසඟරුවනට ජේතවනාරාම පූජාව සිදු කරනකොට ඒ පින්කම දැකලා, ඒ උතුම් පූජාව දැකලා හිත තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සදහැසිත ගොඩනගාගෙන,
හිත තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය පිළිබඳව සදහැසිත ගොඩනගාගෙන හිත තුළ ආර්ය මහා සංඝරත්නය පිළිබඳව සදහැසිත ගොඩනගාගෙන තුන්රුවන පිළිබඳව සදහැසිතින් පැවිදි වෙන්න උවමනාවක් ඇති කර ගන්නවා. ඒ අනුව ධම්මික තරුණයා සම්බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි දිවියට පත් වෙනවා. බලන්න පින්වත්නි, ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට පැවිදි දිවියට පත් වෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. කුමන හේතු නිසා හෝ කවර හේතුවක් නිසා හෝ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න උවමනාවක් ඇතිවන්නේ නම් ඒ උවමනාව උත්තරීතරයි. හේතු අවශ්‍ය නැහැ. අද අපේ සමාජයේ ගොඩාක් දෙනෙක් භික්ෂූන් වහන්සේලාගෙන් පැවිදි වෙන්න හේතු විමසනවා. කවදාකවත් හේතු අහන්න එපා. මොකද හේතුව කුමන හේතුවක් නිසාද කියන එක වැදගත් නැහැ. කුමන හෝ හේතුවක් නිසා පැවිදි වෙන්න ගත්ත තීරණය උත්තරීතරයි. ජීවිතේ විවිධ හේතුන් එන්න පුළුවන්. දැන් ධම්මික තරුණයා පැවිදි වෙන්න හේතුව අනේපිට සිටුතුමා ජේතවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කිරීමේ පින්කම. තව කෙනෙකුට පැවිදි වෙන්න හේතුව සමහරක් විට ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීම වෙන්න පුළුවනි. සමහරක් විට ආර්ථික දුෂ්කරතා වෙන්න පුළුවන්. සමහරක් විට හඳහන බලනකොට අපලයක් කියලා කියපු එකක් වෙන්න පුළුවන්. කුමන හේතුවක් නිසා පැවිදි වියට පත්වෙන්න ලැබෙනවා නම් ඒක උතුම්. ඉතින් ධම්මික තරුණයා පැවිදි දිවියට පත් වුණා. ධම්මික හාමුදුරුවෝ පැවිදි වෙලා උපසම්පදා වෙලා නිසි වයස එළඹෙනකොට එක්තරා උපාසකයෙක් එක්තරා ගමක ආරාමයක් සකස් කරලා මේ හාමුදුරුවන්ට පූජා කරනවා. ධම්මික හාමුදුරුවෝ මේ උපාසක මහත්මයා පුදන ලද විහාරස්ථානයේ ආරාමයේහි වැඩ කටයුතු සොයා බලමින් වැඩ ඉන්නවා. මෙහෙම වැඩ ඉන්නකොට මේ ධම්මික හාමුදුරුවන්ගේ දුර්වලතාවයක් මතු වුණා. මොකද්ද දුර්වලතාවය? දැන් ආරාමයක වැඩ ඉන්නකොට විහාරස්ථානයක වැඩ ඉන්නකොට සතර දිසාවෙන්ම වැඩම කරන භික්ෂුන් වහන්සේලාට ඒ විහාරස්ථානයේ විවෘත වෙන්න ඕන. ඉතින් ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා. ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩම කරලා සමහරක් විට දින ගණනාවක් ඒ ආරාම භූමියේ වැඩ වාසය කරනවා. ධම්මික හාමුදුරුවන්ගේ තිබිච්ච දුර්වලතාවය තමයි මේ ආගන්තුකව වැඩම කරන භික්ෂුන් වහන්සේලාගේ විවිධ අඩුපාඩු වැරදි දැකලා කේන්ති ගන්නවා. පොඩි වැරදිවලට කේන්ති අරගෙන මොකද කරන්නේ? දොස් පවරනවා, බනිනවා. ඒ බනිනකොටත් අතිශයින් කටහෝර වචන පිට කරනවා. ඒ නිසා වැඩිකල් මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා මේ ආරාමේ වැඩ ඉන්නේ නැහැ. උන්වහන්සේලා මොකද කරන්නේ? ධම්මික හාමුදුරුවොත් එක්කනම් මේ ආරාමේ වැඩිකල් ඉන්න බෑ. පොඩි දේටත් මහ කටහෝර විදියටයි දොස් කියන්නේ. මේ විහාරාරාමේ ඉන්නවට වඩා හොඳයි යන එක කියලා එන හාමුදුරුවරු ආගන්තුක භික්ෂූන් වහන්සේලා වැඩිකල් නොගොස් නැවත පිට වෙලා යනවා. ඉතින් හැමදාම ධම්මික හාමුදුරුවෝ තනියෙන් තමයි ඉන්නේ. මොකද කිසිම කෙනෙකුට ඉන්න බෑ. අපේ සමාජයේ බලන්න පින්වත්නි මේ වගේ චරිත තව කොච්චර ඉන්නවද කියලා. මේ සමාජයේ සමහරු කියන්නේ අහවල් කෙනත් එක්ක නම් ඉන්න බෑ. මිනිසෙකුට ඉන්න බෑ. උපරිම දවසක් ඉඳී දෙකක් ඉඳී එතනින් එහාට ඉන්න බෑ. හරියට කේන්ති යනවා. මහා කටෝර වචන කියනවා. ඒ වගේ මිනිස්සු අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. සමහර විට ආයතනවල ප්‍රධානීන්, රැකී ආරක්ෂා කටයුතු වල ප්‍රධානීන්, සමහර විට සේවකයෝ වැඩි කල් ඉන්නේ නැහැ. ඔක්කොම බහැලා යනවා. ධම්මික හාමුදුරුවොත් එහෙම චරිතයක්. ආගන්තුක භික්ෂුන් වහන්සේලාගේ වැරදි
දැකලා ඒ වරද දැකලා කේන්ති අරගෙන කේන්තියෙන් දොස් කියනවා, කටෝර වචන පිට කරනවා. ඉතින් මේ විහාරස්ථානයේ පූජා කරපු උපාසක මහත්තයා හරි කැමති හාමුදුරුවෝ කීප නමක් මේ විහාරස්ථානයේ වැඩ ඉන්නවා නම්. ඔය ආගන්තුක භික්ෂුන් වහන්සේලෙම වැඩම කරනකොට එතුමා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසේ නැපුපස්ථාන ආදී කටයුතු වල යොදවමින් ඒ සඳහා මැදිහත් වෙමින් උන්වහන්සේලාට උපස්ථාන කරනවා. ඉතින් වැඩි කල උපස්ථාන කරන්න හම්බෙන්නේ ඔක්කොම හාමුදුරුවෝ නැවත ආව වගේම වේගෙන් යනවා. මේ උපාසක මහත්තයා කල්පනා කළා මේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට වැඩම කරලා වැඩ ඉන්න බැරි ධම්මික හාමුදුරුවන්ගේ මේ තියෙන දුර්වලතාවය. වැරදි දැකලා කේන්ති අරගෙන කටෝර විදියට ඒ වැරදි පෙන්වලා දෙන්න යනවා, බනින්න යනවා, දොස් කියන්න යනවා. ඒව අහගෙන ඉන්න බැරි කමට උන්වහන්සේලා පිට වෙලා යනවා. මෙහෙම ගියොත් ධම්මික හාමුදුරුවොත් පිරිහෙනවා. විහාරස්ථානයත් විනාශ වෙලා යනවා. ඊට මීට වඩා හොඳයි මේ කාරණාව බුදුරජාණන් වහන්සේට දන්වන්න ඕනෑ කියලා මේ උපාසක මහත්තයා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවනේ මා විසින් පූජා කරන ලද විහාරස්ථානයේ ධම්මික කියලා හාමුදුරු නමක් වැඩ ඉන්නවා. ඒ විහාරස්ථානයේට විවිධ ආගන්තුක භික්ෂූන් වහන්සේලා වැඩම කරනවා. හැබැයි බුදුහාමුදුරනේ වැඩි කල ඉන්නේ ඔක්කොම හාමුදුරුවරු නැවත යනවා. ධම්මික හාමුදුරුවෝ මේ විවිධ අඩුපාඩු වැරදි දැකලා ඒ තැන්වලදී කේන්ති අරගෙන කටෝර වචන වලින් බැන වදිනවා. ඉතින් කිසිම භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේත් එක්ක ඉන්න කැමති නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධම්මික හාමුදුරුවන්ව කැඳෙව්වා. ධම්මික හාමුදුරුවන්ව කැඳවලා ධම්මික හාමුදුරුවන්ගෙන් විමසනවා මේ කාරණාව සැබෑවක්ද කියලා. ඒ වෙලාවේ ධම්මික හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා වරද පිළිගනිමින්. බලන්න ධම්මික හාමුදුරුවන්ගේ තිබිච්ච දුර්වලතාවය තමයි කෙනෙකුගේ වරදක් දැක්ක වෙලාවේ කේන්ති අරගෙන වරද පෙන්වන්න යනවා. ධම්මික හාමුදුරුවන්ගේ තිබිච්ච හොඳ ගතියක් තමයි වරදක් පෙන්වුවාම ඒ වරද පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ධම්මික හාමුදුරුවන්ට වැරද්ද පෙන්වුවා. ඒ වරද හිස මුදුනේ තියාගෙන පිළිගත්ත පෙන්නපු වරද. දැන් බලන්න මේ දුර්වලතාවය සහ ගුණය ගැන. දුර්වලතාවය අපි අයින් කරන්න ඕනේ. ගුණවන්ත දේ ගන්න ඕන. දැන් උන්වහන්සේගේ තිබිච්ච දුර්වලතාවය තමයි ආගන්තුක භික්ෂූන් වහන්සේලාගේ වැරදි අඩුපාඩු දැක්ක ගමන් කේන්ති යනවා. කේන්ති ගියපු ගමන් කටෝර වචන වලින් බැනවදිනවා. අපිට කෙනෙකුගේ වැරද්දක් පේන්න පුළුවන්. ඒ වැරද්ද අපි පෙන්නලා දෙන්නත් ඕන. හැබැයි පෙන්නන ක්‍රමයක් තියෙනවා. කෙනෙකුගේ වරදක් අපි පෙන්වා දිය යුත්තේ කේන්ති අරගෙන නොවේ. කටෝර වචන ප්‍රකාශ කරමින් නෙවෙයි. අපි කෙනෙකුගේ වරදක් දකින්න ඕනේ කරුණාවෙන්, මෛත්‍රියෙන්. ඒ වරද කරුණාවෙන්, මෛත්‍රියෙන් දැකලා කරුණාවෙන්, මෛත්‍රියෙන් මෘදුමොලොක් වචන වලින් ඒ වරද පෙන්වා දීමයි සත්පුරුෂ ගතිය. කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගෙනයි වරදක් දකින්න නම් දකින්න ඕන. මේ කෙනා මේ විදියට හැසිරුණොත් ලොකු අන්ධකාරයකට තල්ලු වෙනවා. මේ කෙනා විනාශ වෙලා යන්න පුළුවන් මේ හේතුව නිසා. ඒ නිසා මම මේ කෙනාගේ විනාශය වැළැක්වීම පිණිස මේ වරද පෙන්වා දිය යුතුයි. හැබැයි ඒ කෙනාට අගෞරවයක් නොවන විදියට, ඒ කෙනා අපහසුතාවයකටපත් නොවන විදියට වරද පෙන්වා දිය යුතුයි කියලා අපි කල්පනා කරන්න ඕන. ඊළඟ කාරණාව තමයි පින්වත්නි, ගොඩක් දෙනෙකුට පිරිසක් එක්ක ඉන්න බැරි වෙන්න හේතුව අපි හිතනවා මේ හැමෝම මට ඕන විදියට ඉන්න ඕන කියලා. මතක තියාගන්න ඒ චින්තනය තුල ඉන්න අය මට ඕන විදියට මේ ඔක්කොම සිටිය යුතුයි කියලා කල්පනා කරනවා නම් ඒක වරදක්. මොකද
මට ඕන විදියට මේ ලෝකේ කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. පොඩ හිතලා බලන්න. මමවත් මට ඕන විදියට ඉන්නේ නැතිකොට ලෝකයා මට ඕන විදියට ඉඳීද? ඒ ගැන හිතලා හිත පාලනය කරගන්න. මට ඕන විදියට මේ සියල්ලම සිද්ධ වෙන්න ඕන කියන තද තීරණේ ඉන්න එපා. ඒකේන මානසිකව පීඩනයකින් තමයි නිතරම ඉන්නේ. මොකද ලෝකේ මට ඕන දේ හැමතැනම වෙන්නේ නැහැ. ඒ නිසා තීරණය කරන්න ඕන, තේරුම් ගන්න ඕනේ මේ ලෝකය මට ඕන විදියට හසුරවන්න ලේසි නෑ. මොකද මමවත් මට ඕන විදියට නෑ. ඒ නිසා ඕනෑ තරම් අඩුපාඩු තියෙන, වැරදි තියෙන, දුර්වලතා තියෙන මිනිස්සු අපිට හමු වේවි. ඒ උදවිය පිළිබඳව කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගෙන ඔවුන්ගේ වැරදි මෘදුමොලොක් වචන පාවිච්චි කරමින් ඔවුන්ට හානියක් නොවන පරිදි පැහැදිලි කරලා දෙන්න. එහෙම නැතුව කේන්ති අරගෙන, තරහ වර්ධනය කරගෙන, ද්වේෂයෙන් කටෝර වචන කියමින්, දෙපැත්ත කැපෙන කතා කියමින් බුදුහාඳුරු පෙන්වුවා මිනිසුන්ගේ කටේ කෙටේරියක් තියනවා කියලා. හරි භයානකයි. මිනිහෙක් හදන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. ඒ තරම් භයානකයි. ඒ නිසා අපි පාලනයකින් ඉන්න ඕනේ. එහෙම පොඩි පොඩි වැරදි දකින්නකොටත් කේන්ති අරගෙන කෑ ගහනවනම් ඒකෙන් අපට ලොකු අලාභයක් සිද්ධ වෙනවා. ගොඩක් දෙනෙකුට එහෙම අලාභ සිද්ධ වෙලා තියෙනවා. ධම්මික හාමුදුරුවන්ට තනියම ඉන්න උනේ ඒකයි. ඒ විදියටම ගියා නම් උන්වහන්සේ කේන්තිය පෝෂණය කරමින් තරහෙම්ම ඉඳලා තරහෙම්ම අපවත් වෙලා දුගතිය ගිහිල්ලා උපදිනවා. මේ සංසාර ගමනෙන් එතර වෙන්න, සසර භවය තුළ නිවන් දකින්න අපේක්ෂාවෙන් ඇවිල්ලා ජේතවනාරාම පූජාව දැකලා සතුටු වෙලා සැදැහැසිතින් සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය සියලු දුක් දුරු කරලා නිවන සලසා ගැනීම පිණිස පැවිදි දිවියට පත් වෙලා මහා දුකක් කරගහන මට්ටමට වැටෙන ස්වභාවයෙන් යුක්තව ඉඳෙද්දි මේ ධම්මික හාමුදුරුවන්ට බුදුහාමුදුරුව අවවාද කළා. මොනවද බුදුරජාණන් වහන්සේ මේ ධම්මික හාමුදුරුවන්ට දීපු අවවාද? වරද පෙන්නවා. අවවාද කළා. බුදුරජාණන් වහන්සේ ධම්මික හාමුදුරුවන්ට අවවාද කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින්ම රකින්නවා. යම් කිසි කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. ධර්මයේ විසින් ඒ කෙනාව නියත වශයෙන්ම ආරක්ෂා කරනවා. දැන් ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා කියනකොට වරදවා වටහා ගන්න එපා. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා කියන්නේ වයසට යන එක නවත්තනවා කියන එක නෙවෙයි. ලෙඩ වෙන එක නවත්තනවා කියන එක නෙවෙයි. මැරෙන එක නවත්තනවා කියන එක නෙවෙයි. සසරේ උරුම දුක සම්පූර්ණයෙන්ම නවත්තනවා කියන එක නෙවෙයි. විවිධ ප්‍රශ්න, විවිධ ගැටලු අපිට ඇති වෙනවා. මේ ඔක්කොම නවතින්නේ නැහැ. දැන් අපේ සමාජයේ සමහරු කියන දෙයක් තමයි කාට හරි මොකක් හරි දරුණු ලෙඩක් ඇදුනාම හරි අනතුරක් සිදු වුණාම හරි ඔන්න කියන දෙයක් තමයි අනේ කරන තරමක් කලේ හොඳම වැඩ හොඳම කරපු මිනිහටනේ මේක උනේ. ධර්මයේ හැසිරෙන තරමටම බලන්නකො වෙච්ච දේ. කෝ ඉතින් ඔය කියන විදිහට ධර්මයේ විසින් රැකලා නැහනේ. පින්වත්නි හොඳට මතක තියාගන්න. සසරේ උරුම දුක දුරු කරගන්න නම් තමන් ඒ සඳහා හේතු වෙන්නේ මේ ධර්මයම තමයි. එතකොට එක පැත්තකින් ධර්මයට අනුගතව හැසිරීමෙන් ලැබෙන රැකවරණය ඒක සුළු රැකවරණයක් නෙවෙයි, ඒක මහා රැකවරණයක්. විශේෂයෙන් මරණාසන්න මොහොත ගැන කල්පනා කරනකොට අතිශයින් දුර්වල වෙච්ච අවස්ථාවක්
පිළිබඳව කල්පනා කරනකොට එක්තැන් වෙච්ච අවස්ථාවක තමන්ට තියෙන ලොකුම ශක්තිය ධර්මානුකූල පදනමක හැසිරීමමයි. බලන්න පින්වත්නි, මේ ජීවිත ගමනේ කවදාකවත් උරුම නොවුණු අසරණකමක් උරුම වන අවස්ථාව තමයි ජරාවට පත් වෙලා ඇවිද ගන්න බැරි වෙලා මරණාසන්න මොහොතට පත්වීම. ජීවිතේ විවිධ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. තනි වෙච්ච වෙලාවල් තියෙනවා. දෙමව්පියෝ දාලා ගිහිල්ලා, දරුවෝ දාලා ගිහිල්ලා, ස්වාමියා දාලා ගිහිල්ලා, භාර්යාව දාලා ගිහිල්ලා, ඥාතීන් අතහැරලා, යාළුවෝ අතහැරලා, සමහර විට මුළු රටම අතහැරලා. එහෙම වෙන්න අවස්ථා තියෙනවා. මුළු රටම අතහරිනවා. කොච්චර එහෙම අවස්ථාවලට මුහුණ දුන්නත් අපිට එක ශක්තියක් තියෙනවා. මොකක්ද ඒ ශක්තිය? මට කවුරු නැති වුණත් මට මං ඉන්නවා. මුළු ලෝකෙම මට විරුද්ධව හිටියත් මට ඉන්නවා. ඒ ශක්තිය අපට තිබුණා. අවසාන මොහොත පිළිබඳව කල්පනා කරනකොට මට මංවත් නෑ පින්වත්නි. අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට තමන්වත් නැති වෙලාවක්. මගේ කකුල් දෙක මට ඕන විදියට ශක්තිමත් වෙන්නේ නෑ. මගේ අත් දෙක මට ඕන විදියට නෑ. මගේ ඇස් දෙක, මගේ කන් දෙක, මගේ ශරීරය මට ඕන විදියට හසුරවන්න බෑ. ඒ කියන්නේ මට මාවවත් නෑ. ආන් ඒ වෙලාවේ පිහිට පිණිස පවතින්නේ තමන් විසින් කරන ලද, මේ තමන් පියවර තබන ලද ධර්මානුකූල ගමනයි. ඒකයි බුදුහාමුදුරු පෙන්වුවේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමා වහති. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මෙහි හැසිරෙන කෙනා දුගතියක නම් ඉපදෙන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා නහි ධම්මෝ අධම්මෝච උභෝ සම විපාකිනෝ අධම්මෝ නිරයං නේති ධම්මෝ පාපේති සුග්ගතින්. ධර්මයේහිත් අධර්මයේහිත් විපාක සමාන නැහැ. අධර්මයට බරව ක්‍රියා කිරීමෙන් නිරයගාමී වෙන්න සිද්ධ වෙනවා. ධර්මයට අනුගතව ක්‍රියා කිරීමෙන් සුගතිගාමී වෙන්න පුළුවන්කම ලැබෙනවා. සමාන නැහැ විපාක. ධර්මානුකූල නම් සුගතියේ, අධර්මයට බර නම් දුගතියේ. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා තස්මාහි ධම්මේසු කරෙය්‍ය ඡන්දං ඉතිමෝදමානෝ සුගතේන තාදිනා ධම්මේ ටිතා සුගත වරස්ස ශාවකා නීයන්ති ධීරා සරණ වරග්ග ගාමිනෝ. ඒ නිසා ධර්මයටම ඡන්දය ඇති කරගන්න, කැමැත්ත ඇති කරගන්න. ඇයි ඒ? සුගතිය පිණිස හේතු වෙන්නේ, ධර්මාවබෝධය පිණිස හේතු වෙන්නේ ධර්මානුකූල හැසිරීමයි. ධර්මයට බරව ක්‍රියා කිරීමයි. ධම්මික හාමුදුරුවන්ට දීපු අවවාද. ද්වේෂය පෝෂණය කරනවා කියලා කියන්නේ අධර්මයට බර කටයුත්තක්. ඒ අධර්මයට බරව ක්‍රියා කිරීමෙන් සිදුවෙන්නේ දුගතියට මග එලි කර ගැනීම. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මයේ හැසිරෙන්න. කේන්තිය පෝෂණය කරගෙන, ද්වේෂය පෝෂණය කරගෙන අඳුරක වාසය කරන්න පුරුදු වෙන්න එපා. එහෙම අධර්මයට බරව කටයුතු කළොත් දුගතිගාමී වෙන්න වෙනවා. ධර්මයට බර වෙන්න. ලෝකයේ තේරුම් ගන්න. කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගත්ත ජීවන රටාවක් ඇති කරගන්න. කෙලෙස් වලට විරුද්ධ පිරිසිදු සිතිවිලි හිත තුල ගොඩනගා ගන්න උනන්දු වෙන්න. ධර්ම මාර්ගය තුල ගමන් කරන්න කැමැත්ත ඇති කරගන්න. ඡන්දං, ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. මේ කැමැත්ත පිළිබඳව කතා කරනකොට ඡන්දය නැත්තම් මනාපය, ආසාව, ඇලීම, බැඳීම මේ ගැන කල්පනා කරනකොට මේ වචනත් එක්ක ගැටෙන්න යන්න එපා. ඡන්ද, කැමැත්ත, ඇලීම, බැඳීම, ආසාව මේවා පින්වත්නි තිබිය යුතු තැන් තියෙනවා, නොතිබිය යුතු තැන් තියෙනවා. නොතිබිය යුතු තැනට තිබුණොතින් තමයි හානිය. තිබිය යුතු තැනට තිබ්බයි කියලා හානියක් වෙන්නේ නැහැ.
දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එක තැනක බුදුහාමුදුරු පෙන්නනෝ ඡන්දා ගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. ඡන්දයෙන් අගතිගාමී වුණොත්, ඇලීම වරදවා අල්ලගෙන දිව්වොත්, වැරදි දෙයට ඇලුනොත්, වැරදි දෙයට කැමති වුණොත්, වැරදි දෙයට බැඳුනොත්, වැරදි දෙයට මනාප වුණොත්, ඒ කෙනා පාප කර්ම කරනවා වැරදි දෙයට. ඊළඟට ඡන්ද කියන වචනයම පාවිච්චි කරලා තියෙනවා ඡන්දිද්ධිපාද. ඡන්දේ නැමැති 이르දිපාදය. 이르දි කියලා කියන්නේ මොනවද? ආසින් යන්නේක, ගොඩබිමේ කිමිදිලා යන්නේක, වතුර ඇවිදගෙන යන්නේ ඒව නෙවෙයි. ශාසනික 이르දි පහක් ගැන බුදුහාමුදුරු පෙන්වනවා. මේ අත අහලා තියෙනවා. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. දැනගත යුතු ධර්මය දැන ගැනීම 이르දියක්. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. පිරිසිඳ දැනගත යුතු දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැන ගැනීම 이르දියක්. පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කිරීම 이르දියක්. සච්චිකා තබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි. සාක්ෂාත් කරගත යුතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම 이르දියක්. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. භාවිත කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තං සීල සමාධි ප්‍රඥා වැඩිම භාවිත කිරීම 이르දියක්. ඔන්න ඔය සඳහන් කරපු 이르දීන් ලබන්න උපකාර වන කාරණාවක් ඇටියට, 이르දි පාදයක් ඇටියට ඡන්දය හැඳින්වුවා. ඡන්දිද්ධිපාද, සතර 이르දිපාද වලින් එකක්. ඡන්ද කියන්නේ කැමැත්ත. එතකොට දැනගත යුතු අභිධර්මයාදී ධර්මකාරණා දැනගන්න කැමැත්ත තියෙන්න ඕන. ඇලීම තියෙන්න ඕන. බැඳීම තියෙන්න ඕන. ආශාව තියෙන්න ඕන. මන පිරිසිඳ දැනගත යුතු දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැනගන්න කැමැත්ත තියෙන්න ඕන. ඊළඟට ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කරන්න කැමැත්ත තියෙන්න ඕන. සාක්ෂාත් කරගත යුතු නිර්වාණය සාක්ෂාත් කරගන්න කැමැත්ත තියෙන්න ඕන. වැඩිය යුතු භාවිත කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න භාවිත කරන්න කැමැත්ත තියෙන්න ඕන. කැමැත්ත නැතුව බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ධම්මික හාමුදුරුවන්ට දේශනා කරනවා, අවවාද කරනවා, ධර්මයේ හැසිරෙන්න කැමැත්ත ඇති කරගන්න. ද්වේෂය පාලනය කරගෙන, කෙලෙස් පාලනය කරගෙන, පිරිසිදු සිතිවිලි හිත තුළ ගොඩනගා ගැනීම පිණිස කැමැත්ත ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්නපු මාර්ගය ඔස්සේ ගමන් කරන්න කැමැත්ත ඇති කරගන්න. ඒ කැමැත්ත උපදවාගෙන දුර්වලතා නැති කරගෙන පිරිසිදු කෙනෙක් වෙන්න, ධර්මයට බර කෙනෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ ධම්මික හාමුදුරුවන්ට දීපු අවවාදයේ හිස් මුදුනේ තියාගෙන පිළිගත්තා. කිසිම කෙනෙක් එක ගැටි ගැටි වාසය කරන්න එපා. අසමගිව වාසය කරන්න එපා. රුක්ක ධම්ම ජාතකේ බුදුහාමුදුරු උපමා භාවිත කරමින් පෙන්නනවා. එකට කැලෑවක ගස් තියෙනවා. මේ ගස් එක ළඟ එක ළඟ තියෙනවා. වැල් වලින් එකට බැඳිලා තියෙනවා. මහා සැඩ සුළඟක් ආවොත් මේක ගහක්වත් ගැලවිලා යන්නේ නැහැ. ඒ සමගි එකට එකතු වෙලා තියෙන්නේ. හිත් පිත් නැති ගස් එකට ඉන්නකොට හුළඟකට බෑ ඒ ගස් විනාශ කරන්න. තනියම මහා වෘක්ෂයක් තිබුණොත් මහා හුළඟක් ආවොත් ඒ තනි වෘක්ෂය බිමට පෙරලෙන්න පුළුවන්. ඒ වගේ අසමගිකම් ඇති කරගෙන බෙදිලා කැඩිලා යන්නේ නැතුව ඔවුනොවුන් හඳුනාගෙන ඔවුනොවුන්ගේ අදහස් තේරුම් අරගෙන හයේ ඉලක්කම බිම ඇඳලා එක පැත්තක එක්කෙනෙක් තියලා අනිත් පැත්තේ තව කෙනෙක් තියලා මේ පැත්තේ ඒ පැත්තේ වාද කළාට වැඩක් නැහැ. මෙයාට පේන්නේ හයේ ඉලක්කම 6 විදියට. ඒ නිසා මෙයා කියනවා මේ තියෙන 6. අනිත් එක්කෙනාට පේන්නේ 6 නෙවෙයි 9. මෙයා 6 කියනවා, එයා 9 කියනවා. පැත්ත මාරු නොකරන තාක්කල් දෙන්න ගැටෙනවා. ඒ නිසා සුහදශීලීව පැත්ත මාරු වෙලා පොඩ්ඩක් බලන්න ඕන. එතකොට තේරෙනවා මට 6 වගේ පේන එක එයාගේ පැත්තට ගියාම පේන්නේ 9 වගේ. මට 9 වගේ පේන දේ එයාගේ පැත්තට ගියාම පේන්නේ 6 වගේ. ඒ නිසා සමගි සම්පන්නව
ධර්මානුකූලව මේ ලෝකයේ තොරතුරු තත්ත්වය හඳුන ගන්න ඕන. අන්න ඒම හඳුනගෙන සමගි සම්පන්නෙන් වාසය කරන්න. බුදු හාමුදුරු ලබා දීපු අවවාද ධම්මික හාමුදුරු ඉතාම හොඳින් පිළි අරගෙන ද්වේෂය පාලනය කළා. වරද නිවැරදි කරගත්තා. සාර්ථකත්වයට පත් වුණා, විදසුන් වැඩුවා. සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් වුණා. විප්පෝටිතෝ ගණ්ඩමූලෝ තණ්හා ජාලෝ සමූහතෝ. නැවත නැවත මේ පංචස්කන්ධය හදන කෙනාව මන් නැති කරලා දැම්මා. තණ්හාව නැමැති දැල ඉවත් කරලම දැම්මා. සෝ කීන සංසාරෝ නචත්ති කිංචන, සංසාර ගමන සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. තව කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. චන්දෝ යථා දෝසිනා පුන්නමාසියා. වලාකුලින් මිදුණු පූර්ණ චන්ද්‍රයා වාගේ පැහැදිලි වුණා. ධම්මික හාමුදුරුවෝ සියලු කෙලෙස් ප්‍රහීන කළා රහත් ඵලයට පත් වෙලා අන් අයට ලොවට යහපත පිණිස පෙන්නනවා. මගේ මෙහෙම දුර්වලතාවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. බුදුහාමුදුරුවෝ මට අවවාද කළා. ධර්මයේ හැසිරෙන්න, එවිට ධර්මයේ විසින් රකී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතිගාමී වෙන්නේ නැහැ. ධර්මයේ අධර්මයේ විපාක සමාන නැහැ. ධර්මයේ හැසිරුණොත් සුගතියේ, අධර්මයට බර වුණොත් දුගතියේ. ඒ නිසා ධර්මයට කැමැත්ත ඇති කරගෙන හිත පිරිසිදුව තබා ගන්න උනන්දු වෙන්න කියලා බුදුහාමුදුරුවෝ මට අවවාද කළා. ඒ අවවාද පිළි අරගත්තු නිසා මම තණ්හාව නැමැති දැල විනාශ කරලා දැම්මා. බලන්න පින්වත්නි, ධම්මික හාමුදුරුවෝ කේන්තිය පෝෂණය කරගෙන දුගතිගාමී වෙන්න තරම් අකුසල් පුරව ගන්න හිටපු කෙනෙක්. සසර දුකින් එතරව නිවන සලසගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු අවවාදයේ පිළි අරගෙන. මේ සමාජයේත් එවැනි චරිත ඕන තරම් ඉන්නවා. පොඩි දෙයට කේන්ති අරගෙන ද්වේෂය වර්ධනය කරමින්, දත් මිටි කමින්, කඨෝර වචන කියමින්, අන් අයගේ හිත රිදව ඒ විදියට කටයුතු කරන උදවිය, අසමගි වෙලා විනාශ වෙන්න උනන්දු වෙන උදවිය, සමගි සම්පන්න වෙන්න, ධර්මයේ හැසිරෙන්න, මේ උතුම් දම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කිෂානී වීදියගෙදර මහත්මිය සහ ජයශ්‍රී බණ්ඩාර වීදියගෙදර මහත්මයා විසින්. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ 27 වන දින 15 වන ජන්මදිනය සමරන්නට යෙදුණු තෙවිඳු බණ්ඩාර වීදියගෙදර පුතාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔක්තෝබර් මාසේ 28 වන දින ජන්මදිනයේ යෙදුණු නන්දනී මානනායක පුංචි අම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඔක්තෝබර් මාසේ 18 වන දිනට යෙදුණු ජයශ්‍රී බණ්ඩාර වීදියගෙදර මහත්මයාගේත් කිෂානි වීදියගෙදර මහත්මියගේ 20 වෙනි විවාහ සංවත්සර වෙනුවෙන් ඒ දෙපළට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. චෙනාරා වීදියගෙදර දියණියගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. වසර 3කට පෙර මිය පරලෝ සැපත් පද්මිනී මානනායක මෑණියන්ටත්, සිරිවර්ධන මානනායක, විමලා මානනායක, ස්වීනීතා මානනායක, වීදියගෙදර පුංචි බණ්ඩාර, වීදියගෙදර කරුණාරත්න යන මිය පරලෝ සැපත් සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භව ගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙච්ච
උපන්දින සමරපු ඒ සියලු දෙනාටමත් රටවැසි ලෝවැසි මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් සියලු දෙනාටමත් පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ටත් අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටමත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය සැලසේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා සාධු කියලා නිවන් පතන්න. ඔහම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං